කිව්වා ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණයේ ඉඳලා. ඉතින් අපි අද දෙවෙනි වීඩියෝ එක කරන්න අපේ රසායන විද්‍යා පන්තියේ ඔන්ලයින්. ඉතින් අපි බලමු එහෙනම් අපි නැවතුවා මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණය ගැන කතා කරලා අපි මේක කොටස් ටිකක් නම් කරලා පොඩි වීඩියෝ එකක් බලුවා. එතකොට මෙතන ධනාත්මකයට අපි කියනවා ඇනෝඩය කියලා. ධනාත්මකය ඇනෝඩය. මෙතන ඍණාත්මකයට අපි කියනවා කැතෝඩය. මෙතන තියෙනවා රික්ත පම්පය. රික්ත පම්පය. මෙතන තියෙනවා අධි වෝල්ටීයතා සැපයුමක්. අධි වෝල්ටීයතා සැපයුමක්. වෝල්ට් 15000යි වෝල්ට් 20000යි අතර වගේ අධි වෝල්ටීයතා සැපයුමක් තියෙනවා. ඉතින් පුතේ මෙන්න මේ පරීක්ෂණයට අපි කියනවා කැතෝඩ කිරණ පරීක්ෂණය කියලා. මේ තියෙන ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ කැතෝඩ කිරණ පරීක්ෂණය. ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ කැතෝඩ කිරණ පරීක්ෂණය තමයි මේ තියෙන්නේ. එතකොට පුතේ අපි මේ ගැන කතා කරන්න යද්දී අපි දන්නවා මේ පරීක්ෂණය සංවිධානය කළේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. කවුද මේ සංවිධානය කළේ? ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. හැබැයි තොම්සන් නෙමෙයි මේ පරීක්ෂණය සිද්ධ කළේ. මේක සිද්ධ කළේ එයාගේ යටතේ ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයෝ දෙන්නා. කවුද? ජුලියස් ප්ලකර්. මේක හරියට කියවන්න ඕන වචනයක් දෙයි. වැඩි කිව්වොත් එහෙම වෙන අදහසක් එන්නේ. ජුලියස් ප්ලකර් විලියම් ක්‍රූක්ස්. හරි. එතකොට ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් විද්‍යාඥයෝ දෙන්න තමයි මේ පරීක්ෂණය කළේ. එතකොට පුතේ මේ නලයට අපි කියනවා ක්‍රූක්ස් නලය කියලා. ඒකට හේතුව විලියම් ක්‍රූක්ස්ට ගෞරවයක් විදිහට අපි මේ නලයට කියනවා ක්‍රූක්ස් නලය කියලා. එතකොට මේ ක්‍රූක්ස් නලය බලවහම මෙතනට අපි බලනකොට මේ තියෙන කොටස් ටික කොහොමද අපි හඳුනා ගන්න ඕනේ? ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් මොනවාද මෙතන කළේ කියලා බලන්න ඕනේ. දැන් මුලින්ම මෙතන මේ රික්ත පොම්පේ කාර්යය බැලුවොත් එහෙම රික්ත පොම්පේකින් ඔයාලා දන්නවා අපි කරන්නේ මේක අස්සේ තියෙන වාතය ඉවත් කරනවා. මේක අස්සේ තියෙන වාතය ඉවත් කරන එකයි රික්ත පොම්පේකින් කරන්නේ. ඊට පස්සේ මෙතනට මේ වගේ අධි වෝල්ටීයතාවයක් සැපයුවාම අධි වෝල්ටීයතාවයක් සපයන්න අපි පාවිච්චි කරනවා පුතේ විද්‍යාගාර උපකරණයක්. ඒ උපකරණයෙන් අපිට පුළුවන් අධි වෝල්ටීයතාවයක් සපයන්න ඒක අකුණු සංනායකයක් වගේම ප්‍රබලයි. අකුණක් පන්නා වගේ ලොකු ශක්තියක් ගන්න පුළුවන්. මම තාජුද්දකින් වීඩියෝ එකකින් ඒ උපකරණයත් ඔයාලට පෙන්නන්නම්. එතකොට මෙතනට අධි වෝල්ටීයතාවයක් සැපයුවාම අපිට පුළුවන් මේ නලය තුලින් විද්‍යුතය යවන්න. එතකොට මේ කැතෝඩ කිරණ පරීක්ෂණයේදී විලියම් ක්‍රූක්ස් මේ පරීක්ෂණය හදලා ඉවර වෙලා ඊට පස්සේ මේ විද්‍යාඥයෝ දෙන්න මෙන්න මේ වීදුරු පෘෂ්ඨයට සිංක් සල්ෆයිඩ් ආලේප කරා. පුතේ ඔයාලා මතක තියාගන්න සිංක් සල්ෆයිඩ් කියන්නේ මොනවද කියලා? සිංක් සල්ෆයිඩ් කියලා කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. ඔයාලා දන්නවා අවක්ෂේප කියලා කියන්නේ ජලයට දාපුවහම දිය වෙන්නේ නැති සංයෝග. අවක්ෂේප කියන්නේ ජලයට දාපුවහම දිය වෙන්නේ නැති සංයෝග. එතකොට එයාලා මේකට සුදු පාට අවක්ෂේපයක් ආලේප කරගත්තා. අපි බලමු මොකටද සිංක් සල්ෆයිඩ් භාවිතා කළේ කියලා. එතකොට මේ ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් විද්‍යාඥයෝ දෙන්න මේ විදිහට අධි වෝල්ටීයතාවයක් සපයලා රික්ත පොම්පයක් දාලා ඇතුලේ වාතය ඉවත් කරලා රසදිය මිලිමීටර් 5ක් වගේ පොඩි පීඩනයකට නලය පත් කරගත්තා. එතකොට දැන් පීඩනය අඩු කරලා ටික වෙලාවකින් එයාලට පේන්න ගත්තා මේ නලය ASCII ඇනෝඩය පැත්තෙන් කොළ පාටට දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට පුතේ එයාලා එහෙනම් මේකෙන් තීරණය කළා වාතය තුලින් විද්‍යුතය යවන්න පුළුවන් කියලා. එතකොට ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් මේ කිරණ
කැතෝඩයේ පැත්තේ ඉඳලා ඇනෝඩයේ පැත්තට ආපු හින්දා මේවා කැතෝඩයෙන් ජනිත වෙච්ච කිරණ කියලා තීරණය කළා. මේවා කැතෝඩයෙන් ජනිත වෙච්ච කිරණ කියලා තීරණය කළා. එතකොට එයාලා ඒකෙන් ගත්ත අදහසක් එහෙනම් නලයක් අස්සේ කැතෝඩ කිරණ හැදෙන්න පුළුවන්. නලයක් අස්සේ කැතෝඩ කිරණ හැදෙන්න පුළුවන්. එතකොට මේ කැතෝඩ කිරණ ගත්තාම හරි මේ කැතෝඩ කිරණ ගත්තාම කැතෝඩ කිරණ නලය තුලින් මේ විදිහට ගමන් කරලා කොළ පාට දිලිසුම් ඇති වෙනවා. එහෙනම් මොකද දැන් අපිට හිතෙනවා කැතෝඩ කිරණ කොළ පාට වෙන්නේ නැති කියලා. නෑ, ඒක වැරදි. කැතෝඩ කිරණ කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති අදෘශ්‍යමාන කිරණ විශේෂයක්. කැතෝඩ කිරණ අදෘශ්‍යමානයි. එහෙනම් මේ කොළ පාට දිලිසුම් ඇති වුණේ කොහොමද? කොළ පාට දිලිසුම් ඇති වෙන්නේ පුතේ සිංක් සල්ෆයිඩ් ආලේප කරලා තිබ්බොත් ඕනම පෘෂ්ඨයකට අපි හිතමු සිංක් සල්ෆයිඩ් එක වීදුරුවට දාලා තියෙනවා කියලා. සිංක් සල්ෆයිඩ් ඕනම පෘෂ්ඨයකට ආලේප කරලා තිබ්බොත් එහෙම ඒ සිංක් සල්ෆයිඩ් ආලේපිත පෘෂ්ඨයට ඕනම කිරණයක් ඇවිල්ලා වැදුනොත් එතන කොළ පාටට දිලිසෙන්න පටන් ගන්නවා. එතන කොළ පාටට දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට සිංක් සල්ෆයිඩ් ආලේපිත පෘෂ්ඨයකට කැතෝඩ කිරණ වැදුනහම වෙන ඕනම කිරණයක් වැදුනොත් කොළ පාටට දිලිසෙන්න පටන් ගන්නවා. එහෙනම් අපිට පුළුවන් බලන්න මේ කොළ පාට දිලිසුම් ඇති වුණේ මොනවා හරි විකිරණයක් නිසා කියලා මේගොල්ලෝ තීරණය කරනවා. ඊට පස්සේ මේ පරීක්ෂණයේ අයිතිකාරයා තොම්සන් මේ කැතෝඩ කිරණ ගැන ಗುಣ හොයාගන්න පටන් ගන්නවා. කැතෝඩ කිරණ වල ಗುಣ මොනවද කියලා හොයාගන්න පටන් ගන්නවා. එතකොට පුතේ තොම්සන් කරන පළවෙනි දේ තමයි කැතෝඩ කිරණ. දැන් අපිට දන්නවා කැතෝඩ කිරණ මොන ආරෝපිතද? කැතෝඩ කිරණ ඍණ ආරෝපිතයි. කැතෝඩ කිරණ ඍණ ආරෝපිතයි කියලා කියන්නේ කොහොමද පුතේ? අපිට පේනවා කැතෝඩ කිරණ කැතෝඩයේ පැත්තේ ඉඳන් ඇනෝඩයේ පැත්තට එනවා. කැතෝඩ කිරණ කැතෝඩයේ පැත්තේ ඉඳලා ඇනෝඩයේ පැත්තට එනවා. අපි දන්නවා ඇනෝඩය කියන්නේ ධනාරෝපිත කොටසක්. එහෙනම් ධනාරෝපිත කොටසකට ආකර්ෂණය වෙන්නේ මොනවද පුතේ? ධනාරෝපිත කොටසකට ආකර්ෂණය වෙන්නේ ඍණාරෝපිත දේවල්. එහෙනම් අපිට එතනින් ගත්තු අදහස තහවුරු කරගන්න තොම්සන් තව පරීක්ෂණයක් එයා සකස් කරනවා. ඒ පරීක්ෂණයේදී තොම්සන් මෙන්න මෙහෙම දෙයක් කරනවා පුතේ. තොම්සන් මේ කැතෝඩ කිරණ නලයට දෙපැත්තෙන් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ පුතේ ධනාරෝපිත තහඩුවකුයි ඍණාරෝපිත තහඩුවකුයි මොහොම තිබ්බහම ඔය දෙන්න අතර අලුත් ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ඔයාලට ෆිසික්ස් වලදී මේක ආපහු සම්පූර්ණයෙන්ම උගන්වයි ඉස්සරහා පාඩම් වලදී. එතකොට මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරාම උඩින් පහළට මෙතනින් එළියට යන කැතෝඩ කිරණ ධන තහඩුව පැත්තට ඇදිලා යනවා. මේ මෙහෙට යන්නේ නැතුව කැතෝඩ කිරණ ටික ධන තහඩුව පැත්තට ඇදිලා යනවා. එතකොට පුතේ එතනින් අපිට කියන්න පුළුවන් කැතෝඩ කිරණ ඍණ ආරෝපිතයි කියලා. ඒතර කැතෝඩ කිරණ පළවෙනි ලක්ෂණය තමයි කැතෝඩ කිරණ ඍණ ආරෝපිතයි. අපිට ඒක තහවුරු කරන්න පුළුවන් කැතෝඩ කිරණ ධන තහඩුව දෙසට ආකර්ෂණය වීමෙන්. විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන තහඩුව දෙසට කැතෝඩ කිරණ ආකර්ෂණය වීමෙන් අපිට ඒක තහවුරු කරන්න පුළුවන්. ඔය තියෙන තොම්සන්ගේ පළවෙනි පරීක්ෂණය. ඊට පස්සේ තොම්සන් තවත් පරීක්ෂණයක් කරන දෙවෙනි පරීක්ෂණය තමයි එයා මේ කැතෝඩ කිරණ නලය අස්සට හබල් සකක් දානවා. හබල් සකක් දානවා. මොකක්ද පුතේ හබල් සකක් කියලා කියන්නේ? මේක නිකන් ටර්බයින් එකක් වගේ. ඔයාලා පොඩි කාර්ය කරනවා පොඩි රිජු ෆෝම් රවුමක් අරගෙන යෝගට් හැඳි ටිකක් ගහලා ඒක වතුරට ඇල්ලුවම කැරකෙනවා. අන්න ඒ වගේ වුණත් අපි කියනවා පුතේ ටර්බයින් නැත්තම් හබල් සක කියලා. ඒතර හබල් සකක් ඇතුළු කරාම ටික වේලාවකින් මේ හබල් සක කැරකෙන්න පටන් ගන්නවා. ටික වේලාවකින් මේ හබල් සක කැරකෙන්න පටන් ගන්නවා. එතකොට පුතේ මේ හබල් සක කැරකෙන්න පටන් ගන්න එකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද? අපි මෙහෙම හිතමු. ඔයාලා දන්නවා ඔන්න දැන් පිරිමි ළමයෙක් ඉන්නවා. ඔන්න මේ පැත්තේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. ඉතින් මේ පිරිමි ළමයා මේ ළමයාව දැකලා මේ පැත්තට දුවන් වෙනවා. දුවන් වෙවිලා ඩොස් ගාලා එහෙම ඇඟේ හැප්පෙනවා දෙන්නත් එක්ක. හැප්පුණාම මොකද වෙන්නේ? හැප්පුණාම
දැන් මේ පිරිමි ළමයා සමහරට මේ පැත්තට විසික් වෙන්න පුළුවන්. මේ නිශ්චල වෙච්ච ගැණු ළමයා මේ පැත්තට විසික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නම චලිත වෙන්න පටන් ගන්නවා. ඒක මොනේ කොහොමද පුතේ? ඕනම කෙනෙක් චලිත වෙන්න නම් යම්කිසි වස්තුවක ඉඳලා අනිත් වස්තුවට ශක්තියක් හරි ගම්‍යතාවයක් හරි සපයන්න ඕනේ. යම්කිසි වස්තුවක ඉඳලා අනිත් වස්තුවට ශක්තියක් හරි ගම්‍යතාවයක් හරි සපයන්න ඕනේ. එතකොට පුතේ මේ හබල් සක කැරකෙන එකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? හබල් සක කැරකෙන්න ඕන නම් මෙහෙන් එන කැතෝඩ කිරණවල ශක්තියක් තියෙන්න ඕනේ. කැතෝඩ කිරණවල ශක්තියක් හරි ගම්‍යතාවයක් හරි තියෙන හින්දා තමයි කැතෝඩ කිරණ ඇවිල්ලා වැදුනට පස්සේ නිශ්චලව තියෙන හබල් සක කැරකෙන්න පටන් ගන්නෙ. නිශ්චලව තියෙන හබල් සක කැරකෙන්න පටන් ගන්නවා. කැතෝඩ කිරණ වලට ශක්තියක් හරි ගම්‍යතාවයක් හරි තිබ්බහම. එහෙනම් පුතේ තොම්සන්ගේ දෙවෙනි නිගමනය තමයි කැතෝඩ කිරණ නලය තුලට හබල් සකක් යෙදූ විට එය භ්‍රමණය වීමට පටන් ගනී. එතකොට ඒක ඔප්පු කරේ කොහොමද? ඒකේ නිගමනය මොකද්ද? නිගමනය තමයි කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් පවතී. කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් පවතී. ඊට පස්සේ පුතේ තොම්සන් මේ කැතෝඩ කිරණ නලය අස්සට පොඩි ඝන ලෝහ කුරුසයක් දානවා. මේ පස්සට පොඩි ලෝහ කුරුසයක් වගේ එකක් දානවා. ඝනකම් ලෝහ කුරුසයක් දානවා. එතකොට යාලා දකිනවා මේ කුරුසයට විරුද්ධ පැත්තෙන් ඒකේ ඡායාවක් හැදෙනවා. මේ තියෙන පුතේ කුරුසයෙන් හැදිච්ච ඡායාව. කුරුසයට විරුද්ධ පැත්තෙන් ඡායාවක් හැදෙනවා. මේ තියෙන්නේ ඡායාව. අපිට මොකක්ද පුතේ මේකෙන් ගන්න පුළුවන් නිගමනය? මොනවා හරි වස්තුවකට විරුද්ධ පැත්තෙන් ඡායාවක් හැදෙන්න ඒක සමාන වෙච්ච බොහොම තියුණු වටපිටාවක් සහිත ඡායාවක් හැදෙන්නේ. අපිට මොකක්ද එකෙන් ගන්න පුළුවන් නිගමනය? ඒක නිගමනය තමයි පුතේ කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන්න ඕනේ. අපි දන්නවා දැන් ඔයාලට පේනවා මේ වීඩියෝ එකේදී මගේ ඡායාවක් පේනවා, මගේ අතේ ඡායාවක් පේනවා මේ බෝඩ් එක මත. ඒ ඡායාවයි මේ විදිහට ඇදේට පේන්නේ ආලෝක කිරණ උදේ ඉඳන් ඇදේට එන හින්දා. හැබැයි ආලෝක කිරණ කෙලින් ආවනම් එහෙම අපිට හරි සමාන වෙච්ච ඡායාවක් බලා ගන්න පුළුවන්. එතකොට පුතේ මේකට සමාන ඡායාවක් මේ පැත්තෙන් හැදෙන එකෙන් අපිට කියන්න පුළුවන් කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන අතර කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වේ. කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන අතර කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වේ. එතකොට මේ කරුණු කොහොමද කලින් තමයි අන්තිමට කතා කරලා මේකට අදාළ ප්‍රශ්න ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. අපි මේ ඔයාලට නැවත මුලින්ම මතක් කරගෙන යාමක් කරන්නේ. ඒ හින්දා සමහරවිට ඉක්මනින් කියවනවා වෙන්න පුළුවන්. ඔයාලට මොකක් ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ගෲප් එක හරහා හරි නැත්නම් පෞද්ගලිකව මට මැසේජ් එකක් දාලා හරි ඔයාලට මේක දැනගන්න පුළුවන්. මේ කියන ඕනම කරුණක අඩුපාඩුවක් ඔයාලට අපහැදිලිව තිබ්බොත් අනිවාර්යයෙන්ම ක්ලාස් එකෙන් පස්සේ අහගන්න. මොකද මේ ඔක්කොම අපි කලින් පැහැදිලි කරලා දවස් ගාණක් කරලා පැහැදිලි කරලා පිළිවෙලට ප්‍රශ්නත් එක්ක ඉවර කරපු කොටස් නැවත ඔයාලගේ මතක් කිරීම සඳහා තමයි මේ අපි මේ පන්තිය කරගෙන යන්නේ. එතකොට දැන් අපි කතා කළා කැතෝඩ කිරණ ඍණාරෝපිතයි. ඒක කොහොමද පුතේ පෙන්වන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරාම ධන තහඩුව පැත්තට කැතෝඩ කිරණ ආකර්ෂණය වුණා, අපගමනය වුණා. දෙවෙනි එක කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් තියෙනවා. ඒක කොහොමද පෙන්වන්නේ? අපි හබල් සකක් පාවිච්චි කරාම හබල් සක කැරගෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි මේක කැතෝඩ කිරණ නලයස්සට ඝන ලෝහයක් යෙදුවහම අපිට ඒකේ බොහොම තියුණු ඡායාරූපයක් බලා ගන්න පුළුවන්. තියුණු ඡායාරූපයක් බලා ගන්න පුළුවන්. එතකොට පුතේ තියුණු ඡායාරූපයක් බලා ගන්න පුළුවන් කියන අපිට කියන්න පුළුවන් කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරනවා සහ කැතෝඩ පෘෂ්ඨයට මේ කැතෝඩේ පෘෂ්ඨයට ලම්බකව තමයි කැතෝඩ කිරණ නිකුත් වෙන්නේ කියලා. ඔන්න පුතේ දැන් එහෙනම් ගුණ තුනයි. හතරවෙනි එක තොම්සන් මේ කැතෝඩ කිරණ නලයස්සට පොඩි ඊයම් කෑල්ලක් දාලා බලනවා.
එතකොට පුතේ පොඩි ඊයම් කෑල්ලක් දාලා බලුවාම තොම්සන් දකින්නවා මේ ඊයම් කෑල්ල ටික වෙලාවක් යද්දි දිය වෙනවා. මේ ඊයම් කෑල්ල දිය වෙනවා. එතකොට පුතේ එහෙනම් අපිට කියන්න පුළුවන් ඊයම් කෑල්ල අපි දන්නවා මොනවා හරි ඝනයක් දිය වෙන්න නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ? ඝනයක් දිය වෙන්නේ හැමතිස්සෙම ඒකට ශක්තියක් නැත්නම් තාප ශක්තියක් හම්බුනහම එහෙනම් මේ ඊයම් කොටස නැත්නම් මේ ලෙඩ් කොටස දිය වෙන එකෙන් අපිට කියන්න පුළුවන් කැතෝඩ කිරණ වලට තාප ශක්තියක් නැත්නම් අපි කියනවා පුතේ තාපන ඵලයක් කියලා. තාපන ඵලයක් පවතී. කැතෝඩ කිරණ වලට තාපන ඵලයක් පවතී කියලා කියන්න පුළුවන්. තාපන ශක්තියක් නැත්නම් තාපන ඵලයක් පවතී කියලා කියන්න පුළුවන්. ඔය දිනේ පුතේ ඊළඟ ගුණය. ඊට පස්සේ අපි කතා කරනවා මේක තොම්සන් නෙමෙයි මේක වෙන විද්‍යාඥයෙක් හොයාගත්තේ ඇනෝඩේ විදිහට ඇල කරපු ඇනෝඩයක් පාවිච්චි කරොත් ඇටේට තියෙන ඇනෝඩයක් පාවිච්චි කරලා කැතෝඩ කිරණ මෙතන වේගයෙන් වැද්දුවොත් කැතෝඩ කිරණ ඔය ඇල කරපු ඇනෝඩේට වේගයෙන් වැද්දුවොත් අපිට පුළුවන් පුතේ අලුත් කිරණ වර්ගයක් බලා ගන්න. අලුත් කිරණ වර්ගයක් බලා ගන්න පුළුවන්. මේ අලුත් කිරණ වර්ගයට පුතේ අපි කියනවා නම් X කිරණ කියලා. X rays, X කිරණ. ඔන්න ඔතනින් තමයි පුතේ X කිරණ හොයාගන්නේ. ලෝක පළවෙනි පාරට අපි මේ දැන් ඔය X-ray ගන්නවයි කියලා අරගන්නේ X කිරණ ඡායාරූප. අපේ අතපය ගන්නවම ඒ වගේ දේවල් වලින් පාවිච්චි කරන්නේ X කිරණ ඡායාරූප. එතකොට X කිරණ හදාගන්නේ කැතෝඩ කිරණ වේගයෙන් ඇල පෘෂ්ඨයක වැද්දුවාම එතනින් අලුත් කිරණ විශේෂයක් නිකුත් වෙනවා. එතකොට මේ කිරණ වල නම දන්නේ නැති හින්දා රොන්ජන් කියන විද්‍යාඥයා. කවුද පුතේ? රොන්ජන් කියන විද්‍යාඥයා මේ කැතෝඩ කිරණ හඳුනා ගන්නවා. X කිරණ හඳුනා ගන්නවා. කැතෝඩ කිරණ වේගයෙන් ඇල පෘෂ්ඨයක වැද්දුවාම එතරින් නිකුත් වෙන අලුත් කිරණ විශේෂයට රොන්ජන් කියන විද්‍යාඥයා නමක් දැම්මා X කිරණ කියලා. එතකොට ඔය පුතේ කැතෝඩ කිරණ වල තව ගුණයක්. වේගයෙන් කැතෝඩ කිරණ පෘෂ්ඨයක වැද්දුවාම අපිට X කිරණ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි කැතෝඩ කිරණ වල චුම්බක ක්ෂේත්‍රයක් තුලදී හැසිරීම. මෙතනින් පාස් පේපර්ස් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. කැතෝඩ කිරණ කොහොමද චුම්බක ක්ෂේත්‍රයක් අස්සේදී හැසිරෙන්නේ කියලා. කැතෝඩ කිරණ කොහොමද චුම්බක ක්ෂේත්‍රයක් අස්සේදී හැසිරෙන්නේ කියන එකෙන් පාස් පේපර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමු පුතේ අපි චුම්බකයක් අරගෙන මේ පැත්තට උත්තර ධ්‍රවයකුයි මේ පැත්තට දක්ෂිණ ධ්‍රවයකුයි දැම්මයි කියලා. අපේ ගොඩක් වෙලාවට ප්‍රශ්නවලදී පාස් පේපර්ස් ප්‍රශ්න අරන් බලන්න පුතේ MCQ පේසුරු වගේ MCQ තියෙන පාස් පේපර්ස් මතක් අරන් බලුවොත් අපිට මේක නිතරම හම් වෙනවා. අපිට ඕනම ආරෝපිත කිරණයක චුම්බක ක්ෂේත්‍රයක් තුලදී හැසිරීම අධ්‍යයනය කරන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය උවමනා වෙනවා. අපි මෙන්න මේක පාවිච්චි කරලා බලුවොත් පුතේ ඔයාලා මේක වීඩියෝ එක අතරතුරදී ඕන පෝස් කරලා බලන්න. මේ මාපටයකින් පෙන්වන්නේ මේ කිරණය මත බලය ඇති වෙන දිශාව, මේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව, මේ තියෙන්නේ කැතෝඩ කිරණයේ දිශාව. මේක ෆිසික්ස් වලට උගන්වනවා පුතේ ඉස්සරහට ආය. මම මේක වල ඕනෙල් දැනුම පොඩ්ඩක් මතක් කරන එක කරන්නේ කෙමිස්ට්‍රි වලට අදාළ කොටසක් නෙමෙයි. එතකොට මේ FBV ඇඟිලි තුන පාවිච්චි කරනම අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයේ තියෙන උඩින් නම් පහළට. ඒ කියන්නේ මේ ඇඟිල්ල පහළට එනවා. කිරණ ගමන් කරන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ කොළ පාටින් පෙන්වන කිරණේ ගමන් කරන දිශාව. අපිට පේනවා පුතේ මාපට ඇඟිල්ල එහෙනම් බෝඩ් එකෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. මාපට ඇඟිල්ල බෝඩ් එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද අදහස? මේ විදිහට කැතෝඩ කිරණයක් තිබ්බහම මේ කැතෝඩ කිරණයට චුම්බක ක්ෂේත්‍රයක් දාපුවාම ඒක මේ කෙලින් යන්න හදන එක මත බලයක් ක්‍රියා කරලා කැතෝඩ කිරණය මෙන්න මේ වගේ ගමන් කරන්න පටන් ගන්නවා. පුතේ මේ කෙලින් යන කැතෝඩ කිරණය මත බලයක් වටුනහම කැතෝඩ කිරණය මෙන්න මේ වගේ ගමන් කරන්න පටන් ගන්නවා. කොහොමද පුතේ ගමන් කරන්නේ? මේ අග්‍ර දෙකට ලම්බකව. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ද්‍රව වලට ලම්බකව වෘත්තාකාර මාර්ගයක
එතකොට පුතේ මේ කිසි වෙලාවක ක්ෂේත්‍රය පැත්තට යන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රය පැත්තට යන්නේ ඇදිලා යන්නේ නැහැ. කොහොමද යන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වලට නෙමෙයි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව වෘත්තාකාර මාර්ගයක. එතකොට පුතේ කැතෝඩ කිරණ වල ගමන්පතය චුම්බක ක්ෂේත්‍රය මගින් වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? මෙහෙම කෙලින් යන්න ගියපු එක දැන් රවුමට යන්නේ වෘත්තාකාර මාර්ගයට යන්නේ. හරිද පුතේ? මේ දෙකට ලම්බකව වෘත්තාකාර මාර්ගයක තමයි කැතෝඩ කිරණ ගමන් කරන්නේ. එතකොට පුතේ ඔය තියෙන්නේ විශේෂ කරුණු. එතකොට අපි දැන් කතා කරා කැතෝඩ කිරණ වලට කැතෝඩ කිරණ විනාරෝපිතයි ශක්තියක් හෝ ගම්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ සරණරේඛීයව ගමන් කරන්නේ කැතෝඩයේ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වෙන්නේ. ඊට පස්සේ කැතෝඩ කිරණ වලට තාපන ඵලයක් තියෙනවා. කැතෝඩ කිරණ ඇල පෘෂ්ඨයක වැදුනහම X කිරණ හදා ගන්න පුළුවන් කියලා රොන්ජන් කියන විද්‍යාඥයා පැහැදිලි කළා. පරීක්ෂණාත්මකව ඔප්පු කළා. අන්තිම වැදගත් කරුණ තමයි කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයක් තුලදී ක්ෂේත්‍රයට ලම්බකව වෘත්තාකාර මාර්ගයක ගමන් කරයි කියන එක. හරි? කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයක් තුලදී ක්ෂේත්‍රයට ලම්බකව වෘත්තාකාර මාර්ගයක ගමන් කරයි. ඔන්න ඔය කරුණු ටිකයි මතක තියාගන්න ඕනේ පුතේ. අයි පොඩි සටහනක් දාගමු. ඊට කලින් අපි මේකට අදාළව වීඩියෝ එකක් චුට්ටක් ඇනිමේෂන් එකක් බලමු. මේකේ ගුණ ටිකත් එක්කම බලමු. Cathode rays are produced in a discharge tube. A vacuum pump is used to evacuate the discharge tube. The cathode of the tube is connected to the negative terminal of the battery, and the anode of the tube is connected to the positive terminal of the battery. It was observed that, at normal pressure, the gas did not allow the current to pass through it. However, when the pressure of the tube was reduced to 0.001 mm Hg, and a high potential difference between 10 kV and 20 kV was applied, at the end of the tube, a glow was seen on the walls of glass tube. The rays emitted by the cathode travel towards anode. The attraction of rays towards anode reveals that the rays carry negative charge. Properties of cathode rays are: 1. When any object is placed in the path of the cathode rays, these rays cast shadows. This shows that cathode rays travel in straight line. 2. When a wheel was placed in the path of cathode rays, the wheel rotates. This shows that rays consist of some particle and some kinetic energy. 3. In the presence of an electric field, the rays are deflected towards the positive plate. This confirms that cathode rays consist of negatively charged particles. 4. In the presence of a magnetic field, the rays are deflected. This shows that the cathode rays are affected by the magnetic field. හරියට ඔයාලා දැන් දැක්කා කැතෝඩ කිරණ වල ගුණ මොනවද කියලා. ඒ වීඩියෝ එකේ කියපු විදිහට තමයි වෙන්නේ. මම ඇත්තම පරීක්ෂණයකට ඔයාලට පෙන්නන්නම් තව ඉස්සරහට වීඩියෝ එකකදී. එතකොට අපි මේ ගුණ ගැන සුට්ටක් අපි ලියාගෙන පුතේ මේ ටික අපි කතා කරන්නේ නැති හින්දා, ලිව්වේ නැති හින්දා අපි ලියමු මුලින්ම අපි මාතෘකාවක් දැම්ම මම හිතන්නේ ගිය සතියේ ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීම කියලා. ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණය. ඒ පරීක්ෂණය කැතෝඩ කිරණ පරීක්ෂණය කියලා කියන්නේ. ඒ හින්දා පුතේ කැතෝඩ කිරණ පරීක්ෂණය කියලා දාලා ලියන්න. කැතෝඩ කිරණ පරීක්ෂණය කියලා දාලා ලියන්න. J.J. Thomson විසින් ජුලියස් ප්ලකර් සහ විලියම් ක්‍රූක්ස් සමග එක්වී මෙම කැතෝඩ කිරණ පරීක්ෂණය සැලසුම් කරන ලදී.
මෙම උපකරණ සැකසීම විලියම් ක්‍රුක්ස් විසින් සිදු කරන ලද අතර මෙම උපකරණ සැකසීම විලියම් ක්‍රුක්ස් විසින් සිදු කරන ලද අතර ජුලියස් ප්ලකර් කැතෝඩ කිරණ හඳුනා ගන්නා ලදී. ජුලියස් ප්ලකර් කැතෝඩ කිරණ හඳුනා ගන්නා ලදී. පුතේ ඔයාලා මේ රූප සටහන ඉක්මනට අඳගන්න ඕනි. මම දැන් පොඩි රූප සටහනක් දානවා. ඒ රූප සටහන ඉක්මනට අඳගන්න. හරි. ඊට පස්සේ පුතේ යටින් ලියන්න මෙහිදී කැතෝඩ කිරණ සිංක් සල්ෆයිඩ් ආලේපිත පෘෂ්ඨයට වදින විට මෙහිදී කැතෝඩ කිරණ සිංක් සල්ෆයිඩ් ආලේපිත පෘෂ්ඨයට වදින විට කොළපාට දිලිසුම් ඇති කරන අතර කොළපාට දිලිසුම් ඇති කරන අතර ඒවා අදෘශ්‍යමාන කිරණ විශේෂයක් වේ. ඒවා අදෘශ්‍යමාන කිරණ විශේෂයක් වේ. ඒවා අදෘශ්‍යමාන කිරණ විශේෂයක් වේ. ඊට පස්සේ පුතේ අපි කැතෝඩ කිරණ වල ගුණ ටික සටහන් කරගෙන ඉමු ඉක්මනට. කැතෝඩ කිරණ වල ගුණ ටික සටහන් කරගන්න. අයි පුතේ ඉක්මනට කරගෙන යමු පුතේ. මොකද අපි මේ මතක් කරන ක්‍රියාවලිය කරගෙන යන්නේ. කැතෝඩ කිරණ වල ගුණ පළවෙනි ලියන්න ඍණ ආරෝපිත වේ. කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ. කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ. කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ. පුතේ එතන වරහන් ඇස්සේ ලියා ගන්න කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලින් යවූ විට කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලින් යවූ විට ධන තහඩුව දෙසට අපගමනය වීමෙන් තහවුරු කළ හැක. කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් තුලින් යවූ විට ධන තහඩුව දෙසට අපගමනය වීමෙන් තහවුරු කළ හැක. බලන්න දෙන්නද පුතේ කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයක් අස්සෙන් යවුවාම ක්ෂේත්‍රයේ ධන පැත්තට කැතෝඩ කිරණ ටික ඇදිලා යනවා. ක්ෂේත්‍රයේ ධන පැත්තට කැතෝඩ කිරණ ටික ඇදිලා යනවා. හරි. එතකොට පුතේ දෙවෙනි එක ලියන්න. දෙවෙනි ගුණය ලියන්න කැතෝඩ කිරණ වල කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් පවතී. කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් පවතී. කැතෝඩ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් පවතී. ඒ කොහොමද තහවුරු කරන්නේ? වරහන් ඇස්සේ ලියන්න හබල් සකක් යොදන විට එය භ්‍රමණය වීමට පටන් ගනී. හබල් සකක් යොදන විට එය භ්‍රමණය වීමට පටන් ගනී. හබල් සකක් යොදන විට එය භ්‍රමණය වීමට පටන් ගනී. හබල් සකක් යොදන විට එය භ්‍රමණය වීමට පටන් ගනී. වරහන් වහන්න පුතේ. ඊට පස්සේ අපි ලියමු තුන්වෙනි එක. නලය තුලට ඝන වස්තුවක් යෙදූ විට නලය තුලට ඝන වස්තුවක් යෙදූ විට නලය තුලට ඝන වස්තුවක් යෙදූ විට එහි තියුණු ඡායාවක් දැකගත හැක. එහි
තියුණු ඡායාවක් දැකගත හැක. එමගින් කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන බවත් කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව නිකුත් වන බවත් තහවුරු කළ හැක. හරි. ඊට පස්සේ පුතේ හතරවෙනි ගුණය ලියන්න. හතරවෙනි ගුණය තමයි කැතෝඩ කිරණවලට තාපන ඵලයක් පවතී. වරහන් ලියන්න පුතේ. කැතෝඩ කිරණවලට තාපන ඵලයක් පවතී කියලා ලියලා වරහන් ලියන්න. කුඩා ඊයම් කැබැල්ලක් යොදන විට එය ද්‍රව බවට පත්වීමෙන් වරහන් වහන්න පුතේ. ඊළඟ කොටස ලියන්න පුතේ. කැතෝඩ කිරණ ඇල පෘෂ්ඨයකට වේගයෙන් ගැටුණු විට නව කිරණ විශේෂයක් නිකුත් වන අතර මේවා එක්ස්කිරණ ලෙස රොන්ජන් විසින් නම් කරන ලදී. ඊට පස්සේ පුතේ ඉතා වැදගත් කරුණක් ලියන්න තියෙනවා. වෙන මොකක්ද ලකුණක් දාලා ලියන්නේ. මොකද මේක ගොඩක් සැරයක් උසස් පෙළ විභාගයට අහලා තියෙනවා MCQ වලින්. එතකොට පුතේ අපිට පුළුවන් මේක මම තියාගන්න අනිවාර්යයෙන්ම ලියන්න. කැතෝඩ මොකක්ද ලකුණක් දාලා ලියන්න. කැතෝඩ කිරණ චුම්බක ක්ෂේත්‍රයක් තුලදී ක්ෂේත්‍රයට ලම්බකව ගමන් කරන අතර වෘත්තාකාර මාර්ගයක ගමන් ගනී. එතරම් ලියන්න පුතේ. කැතෝඩ කිරණ කිසි විටක ක්ෂේත්‍රයේ දෙසට අපගමනය නොවේ. හරි පුතේ. එහෙනම් දැන් අපි ඔන්න ලියාගත්ත කැතෝඩ කිරණවල ගුණ. දැන් ඔය ගුණ ටික අධ්‍යයනය කළේ අතර අපි කියන්නේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයෙක් කියලා. ඊළඟට තොම්සන් කියන විද්‍යාඥයා වැදගත් ලක්ෂණයක් හොයාගන්නවා කැතෝඩ කිරණවල E බෙදීම M අනුපාතය කියලා. මොකද්ද පුතේ මේ E බෙදීම M අනුපාතය කියලා කියන්නේ? E බෙදීම M අනුපාතය කියන්නේ පුතේ ආරෝපණය බෙදීම
ස්කන්ධය කියන එක. ආරෝපණය බෙදීම ස්කන්ධය කියන එක තමයි E බෙදීමේ M අනුපාතය කියලා කියන්නේ. එතකොට මේ ආරෝපණයේ ස්කන්ධය අතර අනුපාතයට තොම්සන් අගයක් අරගත්තා. ඊට පස්සේ පුතේ මේ අගය හොයාගත්තට පස්සේ මිලිකන් කියන විද්‍යාඥයා එයාගේ තෙල් බින්දු පරීක්ෂණය පාවිච්චි කරලා මිලිකන් කියන විද්‍යාඥයා හොයාගන්නවා කැතෝඩ කිරණයක ආරෝපණය නැත්නම් E වල අගය ඍණ 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් කියලා. ඍණ 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් කියලා මිලිකන් කියන විද්‍යාඥයා හොයාගන්නවා. එයාගේ තෙල් බින්දු පරීක්ෂණය පාවිච්චි කරලා. ඊට පස්සේ පුතේ මේ අගයක් ගන්නවා E වල අගයක් ගන්න හින්දා තොම්සන් මෙන්න මේ M වල අගය හොයාගන්නවා. කැතෝඩ කිරණයේ ස්කන්ධය තොම්සන් හොයාගන්නවා 9.1 වැඩි කිරීම 10⁻28 ග්‍රෑම් කියලා. 9.1 වැඩි කිරීම 10⁻28 ග්‍රෑම් කියලා තොම්සන් මේ E බෙදීම M වලට ආපු උත්තරේ මිලිකන් හොයාගත්තු E වල උත්තරේ පාවිච්චි කරලා කැතෝඩ කිරණයක ස්කන්ධය හොයාගන්නවා 9.1 වැඩි කිරීම 10⁻28 ග්‍රෑම් කියලා. අද මේ වෙනයක් පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. වෙනම කරුණක් විදිහට කරුණු විදිහට ලියන්න. මෙම පරීක්ෂණ වලින් පසුව තොම්සන් විසින් කැතෝඩ කිරණවල ආරෝපණය බෙදීම ස්කන්ධය යන අනුපාතය සඳහා වරණස් දානුපතේ E බෙදීමෙන් කියලා වරණස් පෙන්නන්නේ E බෙදීමෙන් කියලා යන අනුපාතය සඳහා අගයක් ලබාගත් අතර ඉන්පසුව මිලිකන් නැමැති විද්‍යාඥයා විසින් තෙල් බින්දු පරීක්ෂණය භාවිතයෙන් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1.6 වැඩි කිරීම 10⁻19 කූලෝම් මේ C කියන්නේ පුතේ කූලෝම් කියන එකක ලෙස සොයා ගන්නා ලදී. මිලිකන් විසින් තෙල් බින්දු පරීක්ෂණයේ භාවිතයෙන් කැතෝඩ කිරණයේ ආරෝපණය ඍණ 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් ලෙස සොයා ගන්නා ලදී. ඊට පස්සේ පුතේ වෙනම කරුණක් විදිහට ලියා ගන්න. පුතේ ඔයාලගේ ලියන වේගය වැඩි කර ගන්න ඕනේ නැත්නම් කෙමිස්ට්‍රි පේපර් එකට අනිවාර්යෙන් වෙලා මදි වෙනවා. අපි ඒකයි මුලින්ම පිළිවෙලට පාස් පේපර්ස් ප්‍රශ්න කරගෙන ඔයාලගේ වේගය හදාගෙන යන්නේ. මේ කියන වේගයෙන් ලියන්න පුරුදු වෙන්න. මම මේ වේගයෙන් කියවන්නේ ඔයාලගේ ලිවීමේ හැකියාව වැඩි කරගන්න. මේ වේගෙට ලියන්න පුරුදු වෙන්න නැත්නම් කවදාවත් කෙමිස්ට්‍රි වලට ඒ සාමාර්ථයක් ගන්න බෑ පුතේ. එතකොට අපි දැන් දන්නවා තොම්සන් හොයාගත්ත E බෙදීමේ මගය මිලිකන් හොයාගත්ත E වල අගය. එහෙනම් පුතේ ওই දෙක පාවිච්චි කරලා ආය තොම්සන් හොයා ගන්නවා ස්කන්ධය. අපි පිළිවෙලකට මේක ලියාගමු. ලියන්න වෙනම කරුණක් විදිහට ඉහත E බෙදීම M අනුපාතය සහ
මිලිකන් විසින් සොයාගත් ආරෝපණයේ අගය භාවිතයෙන් මිලිකන් විසින් සොයාගත් ආරෝපණයේ අගය භාවිතයෙන් J.J. Thomson විසින් කැතෝඩ කිරණයේ ස්කන්ධය නමේ දශම එකයි බිඳුව වැඩි කිරීම 10/28 ග්‍රෑම්. නමේ දශම එකයි බිඳුව වැඩි කිරීම 10/28 ග්‍රෑම්. ලෙස හඳුනා ගන්නා ලදී. මේක සරහන් කරගත්තද පුතේ? හරි. ඔන්න දැන් අපි කැතෝඩ කිරණ වල ගුණ කතා කරා. දැන් මේ ඉලෙක්ට්‍රෝන කොහොමද කැතෝඩ කිරණ වලට සම්බන්ධ වෙන්නේ කියලා බලන්න ඉපේ. දැන් පුතේ තොම්සන් ඊට පස්සේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. තොම්සන් මේ කැතෝඩ කිරණ නලයස්සට එක එක වායු දදා බලනවා. තොම්සන් කරනවා කැතෝඩ කිරණ නලයස්සට විවිධ වර්ගයේ වායු වර්ග දදා ऑक्सीजन වගේ වායු, හයිඩ්‍රජන් වගේ වායු, ඔය විවිධ වර්ගයේ වායු මූලද්‍රව්‍ය වගේ දතා මේ හැම එකකම E බෙදීම M අනුපාතය ගණන් කරලා බලනවා. එතකොට තොම්සන් දකිනවා මොන වායුව දැම්මත් E බෙදීම M අනුපාතයට එන්නේ එකම වර්ගයේ උත්තරයක් කියලා. මොන වායුව දැම්මත් E බෙදීම M අනුපාතයට එන්නේ එකම වර්ගයේ උත්තරයක් කියලා තොම්සන් දකිනවා. එතකොට පුතේ ඒකෙන් තොම්සන් තහවුරු කරගන්නවා කැතෝඩ කිරණ නලයස්සට මොන වායුව දැම්මත් ලැබෙන E බෙදීම M වගේ හැම එකටම නියතයි කියන්නේ මොකක්ද එකෙන් ගන්න පුළුවන් අදහස? කැතෝඩ කිරණ ලෝකේ තියෙන හැම දෙයක් ඇතුළේම පවතිනවා. කැතෝඩ කිරණ වායුව මත රඳා පවතින්නේ නැහැ. වායුව මත රඳා පවතින්නේ නැහැ කියන්නේ කැතෝඩ කිරණ ලෝකේ තියෙන හැම එකකටම පොදු වෙච්ච අංශුවක් කියලා. ඔන්න ඔතනදී පුතේ තොම්සන්ට මතක් වෙනවා මීට කලින් ස්ටෝනි කියන විද්‍යාඥයා නම් කරා ලෝකේ තියෙන පොදු ඍණ අංශුවක් ගැන ඉලෙක්ට්‍රෝනය කියලා. තොම්සන් කියන විද්‍යාඥයා නම් කරා ඉලෙක්ට්‍රෝනය කියන අංශුවක් ඍණ ආරෝපිත. එහෙනම් දැන් තොම්සන් මෙන්න මෙතනදී තහවුරු කරගන්නවා ස්ටෝනි ඉලෙක්ට්‍රෝනය කියලා කිව්වේ කැතෝඩ කිරණ වලටමයි. තොම්සන් මේ කැතෝඩ කිරණ ටික හඳුනා ගන්නවා ඒවම තමයි ස්ටෝනි ඉලෙක්ට්‍රෝනය කියලා නම් කරේ කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන කියන්නේ පුතේ කැතෝඩ කිරණ වලටමයි කියලා අපිට මෙතනින් තහවුරු කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන කියන්නේ කැතෝඩ කිරණ වලටමයි කියලා අපිට මෙතනින් තහවුරු කරගන්න පුළුවන්. අපි කොහොමද ඒක තහවුරු කරන්නේ පුතේ? අපි මේ කැතෝඩ කිරණ නලය තුලට විවිධ වායු වර්ග යෙදුවහම කැතෝඩ කිරණ නලය තුලට විවිධ වායු වර්ග යෙදුවහම එතකොට ඒ මොන වායුව යෙදුවත් E බෙදීම M අගය වෙනස් වෙන්නේ නැහැ. E බෙදීම M අගය වෙනස් වෙන්නේ නැහැ. එතනින් අපිට පුළුවන් කැතෝඩ කිරණ වල කැතෝඩ කිරණ වායුව මත රඳා නොපවතින ඉලෙක්ට්‍රෝනමයි කියලා තහවුරු කරගන්න. එතකොට පුතේ ඔතනින් අපි කැතෝඩ කිරණ නැත්නම් ඉලෙක්ට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණය අවසන් කරනවා. අපිට පුතේ මේක වෙනම ගුණ වලට වෙනම සටහනක් හදන්න ඕනි. අපි ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තුනම හඳුනාගත්තට පස්සේ හදමු. පොඩි සටහනක් ලියන්න පුතේ.
අපි මේක ලියුනේ පොඩ්ඩක් ලියා ගමු. වෙනම සටහනක් ලියා ගන්න. කැතෝඩ කියන නලය තුලට විවිධ වායු වර්ග යොදා E බෙදීම M අනුපාතය සොයා බලන විට එකම අගයක් ලැබීම හේතුවෙන් කැතෝඩ කිරණ ලෝකයේ ඇති සෑම මූලද්‍රව්‍යයකටම පොදු වූ අංශුවක් බවත් යොදන වායුව මත රඳා නොපවතින බවත් හඳුනා ගන්නා ලදී. හරිද පුතේ? එම නිසා කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝනම බව තහවුරු කරගන්නා ලදී. කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝනම බව තහවුරු කරගන්නා ලදී. හරිද පුතේ? අපි ඔන්න කැතෝඩ කිරණ වල ගුණ ටිකයි අපිට අවශ්‍ය කොටස් ටික අපරාධ ඉවර කළා. අපි ඊළඟට යමු ප්‍රෝටෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණ වලට. අපි යන්නේ මාතෘකාවක් දාන්න පුතේ. ප්‍රෝටෝනය හඳුනා ගැනීම. හරි පුතේ? අපි එහෙනම් දැන් මාතෘකාව දාගත්තා වගේ ප්‍රෝටෝනය හඳුනා ගැනීම. අපි බලමු මේ පරීක්ෂණය කොහොමද යන්නේ කියලා. එතකොට පුතේ ප්‍රෝටෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණය ගැන කතා කරන්න යද්දී අපිට වැදගත් වෙනවා අයිගන් ගෝල්ස්ටයින් කියන විද්‍යාඥයා. කවුද පුතේ මේ විද්‍යාඥයා? මෙයා තමයි නාල කිරණ පරීක්ෂණය කරපු විද්‍යාඥයා. නාල කිරණ පරීක්ෂණය. මොකද්ද පුතේ මේ නාල කිරණ පරීක්ෂණය කියලා කියන්නේ? අපි ගන්නවා ඇනෝඩයකුයි කැතෝඩයකුයි. හැබැයි මේ කැතෝඩය සිදුරු සහිත කැතෝඩයක්. එතකොට පුතේ මේ උපකරණ කණ්ඩලයේ කැතෝඩ කිරණ නලයම තමයි. හැබැයි මේ කැතෝඩ කිරණ නලය ගැන අපි පාවිච්චි කරන්නේ සිදුරු සහිත කැතෝඩයක්. සිදුරු සහිත කැතෝඩයකින් තමයි පුතේ අපි මේ නාල කිරණ පරීක්ෂණය කරන්න යන්නේ. එතකොට මෙතන ඇනෝඩය තියෙනවා. මෙතන සිදුරු සහිත කැතෝඩය තියෙනවා. සිදුරු සහිත කැතෝඩය. එතකොට පුතේ කලින් විදිහටම ලොකු වෝල්ටේජ් තාවයක් සපයනවා මෙතනට කිලෝ වෝල්ට් 15යි
කිලෝවෝල්ට් 20යි අතර වගේ, ඒ කියන්නේ වෝල්ට් 15000 20,000 අතර වගේ. මෙතන පොඩි රික්ටර් පම්පයක් දාලා තියෙන්නේ. ওই විදිහට අයිගන් ගෝල්ස්ටයින් මේ පරීක්ෂණ නලේ මේ ඇටෝම සකස් කරාට පස්සේ අයිගන් ගෝල්ස්ටයින් දැක්කා කලින් විදිහටම ඇනෝඩය පැත්තේ කොළ පාට දිලිසුම් ඇති වෙනවා. එතන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වෙ තියෙන කැතෝඩ් කෙරෙන වලින් ඇතිවන දිලිසුම්. මොකද මේක සිංක් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන ලෝහ පෘෂ්ඨයක් ඉන්නවා. සිංක් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන ලෝහ පෘෂ්ඨයක් ඉන්නවා. ධන පැත්තේ නැත්නම් ඇනෝඩේ පැත්තේ කොළ පාට දිලිසුම් ඇති වුණා. ඊට අමතරව පුතේ මේ කොළ පාට දිලිසුම් වලට අමතරව සිදුරු සහිත කැතෝඩේ පැත්තේ අයිගන් ගෝල්ස්ටයින් රතු පාට දිලිසුම් විශේෂයක් දැක්කා. රතු පාට දිලිසුම් විශේෂයක් දැක්කා. ඔන්න ඔය දැන් අපි දන්නවා පුතේ ධන පැත්තට ඇදිලා ආවේ ඍණාරෝපිත කිරණ. එහෙනම් ඍණ පැත්තට ඇදිලා යන්නේ ධනාරෝපිත කිරණ. ඍණ පැත්තට ඇදිලා යන්නේ ධනාරෝපිත කිරණ. ඒ හින්දා මේ කිරණ වලට අයිගන් ගෝල්ස්ටයින් නමක් දෙනවා. නාල කිරණ, එහෙම නැත්නම් ධන කිරණ කියලා. නාල කිරණ, ධන කිරණ කියලා. එතකොට පුතේ දැන් මේ නාල කිරණ, ධන කිරණ ගැන විවිධ ගුණාත්මක පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. අපි දන්න අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා ඔය නාල කිරණ ගැන විවිධ පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. ඒකෙන් රදර්ෆර්ඩ් හඳුන ගන්නවා නාල කිරණ ධනාරෝපිතයි. කොහොමද ඒක හඳුනගන්න පුළුවන්? විද්‍යුත් ක්ෂේත්‍රයක් දාපුවම මොකද වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයක ඍණ තහඩුව පැත්තට මේ කිරණ අපගමනය වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයක ඍණ තහඩුව පැත්තට කිරණ අපගමනය වෙනවා. ඒ වගේම මේ කිරණ වලට ශක්තියක් හෝ ගම්‍යතාවයක් තියෙනවා. ඔන්න ඒ වගේ දේවල් හඳුන ගන්නවා. දැන් පුතේ රදර්ෆර්ඩ්ට ප්‍රශ්නයක් එනවා. කැතෝඩ කිරණ නම් වැඩේ හරි. කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඒතකොට මේ බැටරි කැලේ නැත්නම් මේ වෝල්ටේජ් තාරයෙන් සපයපු ඉලෙක්ට්‍රෝන ටික තමයි ඔය ගියේ කියන එක හරි. ඒක පැහැදිලි. නමුත් මේ නාල කිරණ කොහොමද නලය අතර ඇති වුනේ? ඇයි මේවා කලින් දැක්කේ නැත්තේ කියන ප්‍රශ්නය ආවා. එතකොට පුතේ රදර්ෆර්ඩ් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. රදර්ෆර්ඩ් පැහැදිලි කරනවා නලය අස්සට අපි වායුවක් දාලා තියෙනවා කියලා හිතමුකෝ. අපි නලය අස්සට වායුවක් දාලා තියෙනවා. H2 ගෑස් දාලා තියෙනවා කියලා හිතමු. නලයට වායුවක් දාලා තියෙද්දී ඔය වායුව අපි දෙන ශක්තියෙන් පරමාණු බවට වෙන් වෙනවා. වායුව ශක්තියෙන් පරමාණු බවට වෙන් වෙනවා. එතකොට ඔය පරමාණු මොකද වෙන්නේ පුතේ? පරමාණු මේක ASCII තියෙද්දී මොනවාද පරමාණුවක් මේක ASCII තියෙද්දී එතකොට දැන් අපි දන්නවා මෙහෙන් ඉලෙක්ට්‍රෝන එනවා. මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා පරමාණුවේ හැප්පුණාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පරමාණුවේ හැප්පුණාම පුතේ පරමාණුව ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා අයන හැදෙනවා. පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගියාම අයන හැදෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට පුතේ අපි නමක් කියනවා අයනීකරණය කියලා. අපි මේක ඉස්සරහට වෙනම කතා කරනවා පුතේ මාතෘකාව. අයනීකරණය කියන ලොකු මාතෘකාවක්. එතකොට අපි මේකට කියනවා පුතේ අයනීකරණය කියලා. මේ කියන්නේ අයනීකරණය. එතකොට එහෙනම් අපිට දැන් පේනවා මේ නලය අස්ස වායුවක් දාපුවාම ඒ වායුවට ඇවිල්ලා කැතෝඩ කිරණ නැත්නම් ඉලෙක්ට්‍රෝන වැදුනහම මේ වදින ඉලෙක්ට්‍රෝන හින්දා ඒ ඉලෙක්ට්‍රෝන තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහිල්ලා ධන අයන හැදෙනවා පුතේ. එතකොට එහෙනම් මේ හැදිච්ච ධන අයන තමයි මේ පැත්තට ඇදිලා ගිහිල්ලා අපිට රතු පාට දිලිසුම් ඇති වෙලා තියෙන පුතේ. මේවා අපිට ඇහැට පේන්නේ අදෘශ්‍යමානයි. අපිට ඇහැට පේන්නේ නැති අවර්ණ කිරණ. හැබැයි මේක මේ සිංක් සල්ෆයිඩ් ආලේප කරලා තියෙන හින්දා සහ මෙතන සිදුරු සහිත කැතෝඩේ හින්දා තමයි රතු පාට දිලිසෙන්න ගන්න. මේ කිරණ රතු පාට නෑ පුතේ මතක තියාගන්න. එතකොට එහෙනම් මෙන්න මේ ඇති වෙලා තියෙන කිරණ තමයි ඔය ධන කිරණ කියලා කිව්වේ පුතේ. මේ තියෙන ධන කිරණ නැත්තම් නාල කිරණ. ඔය විදිහට ඕනම වායුවකින් නාල කිරණ හැදෙන්න පුතේ. අපි හිතමු අපි ඔක්සිජන් ගන්නයි කියලා. ඔක්සිජන් ගාවම මොකද වෙන්නේ? ඔක්සිජන් වල ශක්තිය උරාගෙන මුලින්ම පරමාණු අයන බවට පත් වෙනවා පුතේ. ඔන්න අයනය හැදුනා. එහෙනම් මේ තියෙන්නේ මේ හැදිච්ච අයනය තමයි නාල කිරණයක් කියලා කියන්නේ. මේ හැදිච්ච අයනය තමයි නාල කිරණයක් කියලා කියන්නේ. එහෙනම් පුතේ අපිට පේනවා දැන්
මේක ASCII තියෙන වායුව අණුව නාල කිරණ වෙනස් වෙනවා. ධන කිරණ වෙනස් වෙනවා. හැබැයි කැතෝඩ කිරණ කවදාකවත් වායුව අණුව වෙනස් වෙන්නේ නැහැ. කැතෝඩ කිරණ වායුව මත රඳා පවතින්නේ නැහැ. ඒක ලෝකේ තියෙන හැම අංශුවකටම පොදුයි. හැබැයි නාල කිරණ වායුවෙන් වායුවට වෙනස් වෙනවා. නාල කිරණ වායුවෙන් වායුවට වෙනස් වෙනවා. ඉතින් පුතේ දැන් අපි දන්නේ මේ නාල කිරණ කියන එක කොහොමද හැදුනේ කියලා දැනගන්න පුතේ මට කියන්න මෙහෙම. අපි බැලුවොත් එහෙම නාල කිරණ දැන් අපි දන්නවා කැතෝඩ කිරණ හැදුනේ කොහෙන්ද? කැතෝඩ කිරණ හැදුනේ ජනනය වුණේ කැතෝඩයෙන්. නාල කිරණ හැදෙන්නේ ඇනෝඩයෙන්ද? නාල කිරණ හැදෙන්නේ ඇනෝඩයෙන්ද? නෑ පුතේ. නාල කිරණ හැදුනේ මේ කස තියෙන වායුව වලින්. ඒකට මේ වායුව ඕනෙම තැනක තියෙන්න පුළුවන්. ඒකට මතක තියාගන්න විශේෂ කරුණක් නාල කිරණ ඇනෝඩයෙන් ජනිත වේ කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම වැරදි. නාල කිරණ ඇනෝඩයෙන් ජනිත වෙන්නේ මේ කස්ස තියෙන ඕනම වායු අංශුවකින් නාල කිරණ හැදෙන්න පුළුවන් පුතේ. මේ කස්ස තියෙන ඕනම වායු අංශුවකින් නාල කිරණ හැදෙන්න පුළුවන්. එතකොට පුතේ එහෙනම් අපි දන්නවා මේ විදිහට නාල කිරණ හැදුනහම නාල කිරණ මේ පැත්තට ඇදලා ගිහිල්ලා ඔය විදිහට අපි දිලිසුම් ලබා දෙනවා. දැන් පුතේ රදර්ෆර්ඩ් බැලුවා නාල කිරණවල ඊ බෙදීම එම්මා කියන්නේ හොයලා. එතකොට විවිධ නාල කිරණවල ඊ බෙදීම එම්මා කියන්නේ හොයලා බැලුවා. එතකොට නාල කිරණවල ඊ බෙදීම එම්මා කියන්නේ රදර්ෆර්ඩ් හොයලා බැලුවාම රදර්ෆර්ඩ් දැක්කම උතේ සැහැල්ලුම නාල කිරණය හැදෙන්නේ සැහැල්ලුම ධන කිරණය හැදෙන්නේ H+ වලින්. එහෙම නැත්නම් ඊ බෙදීම එම්මා වගේ වැඩිම ධන කිරණය හැදෙන්නේ H+ අයන වලින්. ඊ බෙදීම එම්මාගේ වැඩිම ධන කිරණය හැදෙන්නේ H+ අයන වලින්. එතකොට පුතේ රදර්ෆර්ඩ් මේ සැහැල්ලුම ධන කිරණය නම් කළා ප්‍රෝටෝනය කියලා. සැහැල්ලුම ධන කිරණය රදර්ෆර්ඩ් නම් කළා ප්‍රෝටෝනය කියලා. ප්‍රෝටෝනය. ඉතින් පුතේ රදර්ෆර්ඩ් ඊට පස්සේ මේ ප්‍රෝටෝනයේ ආරෝපණය හොයලා බැලුවා. රදර්ෆර්ඩ් ප්‍රෝටෝනයේ ආරෝපණය හොයලා බැලුවම එයා දැක්කා ප්‍රෝටෝනයේ ආරෝපණය ධන 1.6.2 වැඩි කිරීම 10/19 කූලොම්. පුතේ මේ අගේ වල උරුද? මෙයාගේ අපි දාලා පුරුදුද? මේ උරු වගේ. මොකද පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වුණේ ඍණ 1.6.2 වැඩි කිරීම 10/19. ඒ වගේ පුතේ ප්‍රෝටෝනයක ආරෝපණය වුණේ ධන 1.6.2 වැඩි කිරීම 10/19 කූලොම්. එතකොට පුතේ ප්‍රෝටෝනයක ආරෝපණය රදර්ෆර්ඩ් ඔය විදිහට හඳුනා ගන්නවා. ඊට පස්සේ පුතේ ප්‍රෝටෝනයක ස්කන්ධය බැලුවම රදර්ෆර්ඩ්ට තේරෙනවා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය වගේ 1837 ගුණයක් ප්‍රෝටෝනයේ ස්කන්ධය වැඩි. ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය වගේ 1837 ගුණයක් ප්‍රෝටෝනයේ ස්කන්ධය වැඩි. එතකොට රදර්ෆර්ඩ් ඒකෙන් තේරුම් ගන්නවා ප්‍රෝටෝනය කියන්නේ ඉලෙක්ට්‍රෝනය වගේ ආසන්න වශයෙන් 1840 ගුණයක් ලොකු අංශුවක්. ප්‍රෝටෝනය කියන්නේ ඉලෙක්ට්‍රෝනය වගේ ආසන්න වශයෙන් 1840 ගුණයක් ලොකු අංශුවක් කියලා. ඔන්න ඒ කරුණ ටික රදර්ෆර්ඩ් අඳුර ගන්නවා පුතේ. එතකොට පුතේ දැන් මේ අඳුරගත්තු කරුණ ටික පොඩ්ඩක් ලියාගමු. මොකද පොඩි සරහනක් දාගමු. ලියන්න පුතේ මාතෘකාව දාගත්තම ප්‍රෝටෝනය හඳුනා ගැනීම කියලා. එතන ලියන්න කැතෝඩ කිරණ නලය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා කැතෝඩ කිරණ නලය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා අයිගන් ගෝල්ස්ටයින් විසින් සිදුරු සහිත කැතෝඩයක් යෙදූ කැතෝඩ කිරණ නලයක් භාවිතා කරන ලදී. කැතෝඩ කිරණ නලයක් භාවිතා කරන ලදී. මෙම නලය අධ්‍යයනය කිරීමේදී පෙර පරිදිම කැතෝඩ කිරණ මගින් කොළපාට දිලිසුම් ඇතිවන අතර
කැතෝඩ කිරණ මගින් කොළ පාට දිලිසුම් ඇතිවන අතර සිදුරු සහිත කැතෝඩය අසල රතු පැහැති දිලිසුම් කිහිපයක්ද දැක ගන්නට ලැබුණි. මේවා පිළිබඳ ගුණාත්මක පරීක්ෂණ රදර්ෆර්ඩ් විසින් සිදු කරන ලදී. හරි අපි පොඩි වීඩියෝ එකක් බලමු පුතේ. ප්‍රෝටෝන හඳුනා ගැනීම නැත්නම් කැතෝඩ ඇනෝඩ කිරණ හඳුනා ගැනීම. Constructed a special tube known as a canal ray tube. These tubes usually have two chambers, which are separated by a perforated metallic disc severed as cathode of the discharge tube. The space between anode and cathode of the discharge tube contains a small number of residual gas molecules. The anode and cathode are supplied with high voltage. The electrons emitted from the cathode collide with the residual gas molecules. These collisions knock an electron out of each gaseous atom, generating positively charged ions, which are accelerated towards the cathode and they pass through the holes in the cathode, producing a beam of positively charged particles on the back of the cathode. As the positively charged particles pass through the holes or the canals in the cathode, they are called canal rays. W. Wien succeeded in deflecting the canal rays. He made one small circular hole in the cathode and introduced two plates behind the cathode. When a strong electric field is applied between the plates, the particles are attracted towards the negative electrode, so that these are positively charged particles. Therefore, these are often called as positive. හරිපිටේ වලය දැක්කේ ප්‍රෝටෝනේ හඳුනා ගැනීම නැත්නම් නාල කිරණ ඇනෝඩ කිරණ හඳුනා ගැනීම පිළිබඳව පරීක්ෂණය සිදු කරන විදිය. එතකොට පුතේ අපි මෙතනින් අර සරාංශ සම්පූර්ණ කරගෙන යනවා. පුතේ ලියන්න එතකොට කැතෝඩ කිරණ නලය තුල වායුවක් යොදන විට එම වායුවේහි ඉලෙක්ට්‍රෝන ගැටීම නිසා අයනීකරණය වීමක් සිදුවේ. මෙලෙස සෑදෙන ධන අයන නාල කිරණ හේවත් ඇනෝඩ කිරණ ලෙස හඳුන්වනු ලැබේ. මෙලෙස සෑදෙන ධන අයන නාල කිරණ හේවත් ඇනෝඩ කිරණ ලෙස හඳුන්වනු ලැබේ. පුතේ උදාහරණයක් ගන්න මේක ඉල්ලලා ඉන්නන්න. උදාහරණයක් ගන්න මේ සමීකරණය දෙකකට පුතේ H2 gas දෙකයි H gas වෙනවා. H gas H+ gas ගන්න E වෙනවා.
මේ ක්‍රියාවලිය ඉස්සරහ අයනීකරණය කියලා දාගන්න. අපි උදේ ඉස්සරහට ඒවා ගැන කතා කරනවා වෙනවා මේ පාඩමේ අන්තිම කොටස්වලදී අයනීකරණය කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රතික්‍රියා ටික දාගන්න ඕනේ. මේ ලියාගන්න දෙයකට ඊපස්සේ ලියන්න පුතේ යන්න ලියන්න මෙලෙස සෑදුණු සැහැල්ලුම ධන කිරණය මෙලෙස සෑදුණු සැහැල්ලුම ධන කිරණය මෙලෙස සෑදුණු සැහැල්ලුම ධන කිරණය H+ අයනය වන අතර Rutherford විසින් එය ප්‍රෝටෝනය ලෙස නම් කරන ලදී. Rutherford විසින් එය ප්‍රෝටෝනය ලෙස නම් කරන ලදී. Rutherford විසින් එය ප්‍රෝටෝනය ලෙස නම් කරන ලදී. ප්‍රෝටෝනය ලෙස නම් කරන ලදී. හරි ඊට පස්සේ ඉතින් වෙනවා සලහනක් දාගන්න ප්‍රෝටෝනීය ආරෝපණය කරලා දාගන්න පුතේ ධන 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් ධන 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් ධන 1.6.2 වැඩි කිරීම 10⁻19 කූලෝම් ඊට පස්සේ පුතේ වෙනම කරුණක් විතර ලියා ගන්න ප්‍රෝටෝනයේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයමින් 1837 ගුණයක් විශාල වේ. ප්‍රෝටෝනයේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයමින් 1837 ගුණයක් විශාල වේ. 1837 ගුණයක් විශාල වේ. ඊට පස්සේ පුතේ අපි තව වැදගත් කරුණක් ලියමු. මේක නිතරම ලියන වලට අහන පොයින්ට් එක අපි ලියාගමු. ලියන්න කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වන අතර කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වන අතර කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වන අතර ඇනෝඩ කිරණ එවත් නාල කිරණ ඇනෝඩ කිරණ නලයේ ඕනෑම තැනකින් ඇතිවිය හැක. ඇනෝඩ කිරණ නලයේ ඕනෑම තැනකින් ඇතිවිය හැක. ඇනෝඩ කිරණ නලයේ ඕනෑම තැනකින් ඇතිවිය හැක. ඇයි පුතේ එහෙම උනේ? ඇනෝඩ කිරණ හැදුවේ මේක අස්සේ තියෙන වායු වලින්. වායු ඕනම තැනක තියෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඇනෝඩ කිරණ ඇනෝඩයෙන් හැදෙන්නේ නැතුව එක එක තැන් වලින් හැදෙන. ඇනෝඩ කිරණ කවදාකවත් ඇනෝඩයෙන් ජනිත වෙන්නේ නැහැ පුතේ. තියෙන වායු වලින් ජනිත වෙන්නේ කැතෝඩ කිරණ තමයි කැතෝඩයෙන් අනිවාර්යයෙන්ම ජනිත වෙන්නේ. කැතෝඩ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ හින්දා. හරි එතකොට පුතේ අපි වැදගත් කරුණු මේක ලියාගත්තා. අපිට පුතේ සිලබස් එකේ නැති හැබැයි ප්‍රශ්න අහන තැනක් තියෙනවා. මේක පුතේ ෆිසික්ස් ධර්ම ටිකක් කොමනා කරනවා. මොනාහරි ආරෝපිත අංශුවක මොනාහරි ආරෝපණයක් තියෙන අංශුවක අපි දන්නවා ආරෝපිත අංශු චුම්බක ක්ෂේත්‍ර තුලදී වෘත්තාකාර මාර්ගවල ගමන් කරනවා. ආරෝපිත අංශු චුම්බක ක්ෂේත්‍ර තුලදී වෘත්තාකාර මාර්ගවල ගමන් කරන්න පටන් ගන්නවා පුතේ. එතකොට පුතේ අපිට මේ අරය සහ අපි කියනවා පුතේ මේ එකපාරට හැදලා ගමන් කරනකට අපගමනය කියලා. එතකොට අපිට අපගමන වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේක වෙනම ලකුණක් දාලා ලියා ගන්න පුතේ ප්‍රශ්න වලට උවමනා කරන තැන. මේක ප්‍රශ්න වලට උවමනා කරන තැන අපගමනය ගැන.
අපගමනයේ ඇහුවොත් එහෙම කෙටි ප්‍රශ්නකදී MCQ ප්‍රශ්නකදී අපගමනයට උත්තර ලියන්නේ මේ විදිහට ඇත්තේ. අපගමන ගැන ලියන්නේ අපි මතක තියාගන්න පුතේ ඕනම වෙලාවක අරය වැඩි වෙද්දී අපගමනය අඩුයි. වෘත්තයේ අරය වැඩි වෙද්දී අපගමනය අඩුයි. ඒ කියන්නේ මොකක්ද පුතේ මේ බලන්න. මේ අංශුව පොඩ තමයි හැදලා තියෙන්නේ. හැබැයි මේ අරය අඩුවේ අංශුව ගත්තාම එකපාරට හැදලා. අරය අඩු අංශුව ගත්තාම අරය අඩුවේ කියන්නේ එකපාරට හැදලා තියෙන්නේ. මේ අරය වැඩි අංශුව පොඩ තමයි පුතේ හැදලා තියෙන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් අරය වැඩි වෙන්න හැරෙන ලක්ෂණය. අපගමනය කියන්නේ පුතේ එකපාරට ක්ෂණිකව හැරෙන එක. ක්ෂණිකව හැරෙන ගතිය අඩුයි. ඊට පස්සේ පුතේ මතක තියාගන්න ඕනේ අරය ප්‍රතිලෝමව සමානුපාතිකයි E බෙදීම m අගයට. E බෙදීම m අගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ පුතේ E බෙදීම m අගය වැඩි වෙන්න අරය අඩු වෙනවා. එහෙනම් අපිට පුළුවන් E බෙදීම m අගය හොයාගත්තොත් එහෙම E බෙදීම m අගය වැඩි වෙද්දී අරය අඩු වෙනවා කියන සම්බන්ධයක් ගන්න. අරය අඩු වුණොත් පුතේ අපගමනය මොකද්ද වෙන්න ඕනේ? අපගමනය වැඩි වෙන්න ඕනේ. හරිද පුතේ? ඒකට මතක තියාගන්න අරය අපගමනය සහ E බෙදීම m අගය එකිනෙකට එක සම්බන්ධ කරලා අපිට ගන්න පුළුවන්. එතකොට E බෙදීම m අගය අඩු වෙද්දී E බෙදීම m අගය අඩු වෙද්දී අපගමනය අඩු වෙනවා. එකපාරට හැරෙන එක අඩු වෙනවා. ඒ වගේම පුතේ අරය වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධය මතක තියාගන්න පුතේ අරය වැඩි වෙන්න අපගමනය අඩුයි. එහෙම වෙන්න හේතුව E බෙදීම m අගය අඩු වෙනවා. එතකොට අපිට මොකද මේක MCQ එකක් එන්නේ. මේක MCQ එක අපිට දෙන්නේ මෙහෙමයි. අපිට දීලා තියෙනවා H+ O2+ අපි ගමු N 3- නැත්නම් දෙවියන්ව සාධාරණව අපි ගමු හීලියම් වගේ හීලියම් 2+ ගමු. ඔන්න ඒ වගේ අංශ කිහිපයක් දීලා තියෙනවා පුතේ. අපිට කෙටි ප්‍රශ්නයකට අහනවා මේ වල අපගමනය වෙනස් වෙන විදිහට සකස් කරන්න කියලා. අපි වෙනුවට පුතේ 80 ඉඳලා 1980 ඉඳලා 2000 වෙනකම් ප්‍රශ්න ගොඩක් මේ කොටසෙන් දීලා තියෙනවා. එතකොට පුතේ මෙතන H+ O2+ හීලියම් 2+ වගේ අංශ කිහිපයක් තියෙනවා. දැන් ඕනනම් මෙතන 2- එක උනත් ගන්න පුළුවන් පුතේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි මෙතන දැන් E බෙදීමේ මගයන් ටික හොයාගෙන බලමු. මෙතන E බෙදීමේ මගයන් හොයාගෙන බලමුවාම අපි දන්නවා මේ මෙතන E බෙදීමේ මගයේ වෙන්නේ E කියන්නේ ආරෝපණය බෙදීමේ ස්කන්ධය. ආරෝපණය ධන 1යි. අපි විශාලත්වයේ විතරයි බලන්න ඕනේ පුතේ ලකුණු අපිට වැඩක් නැහැ. ආරෝපණය 1යි ස්කන්ධයත් 1යි. E බෙදීමේ m වලින් උත්තරේ පුතේ 1යි කියලා එන්නේ. එක බෙදීම 1. මෙතන 2- කියලා පුතේ ආරෝපණය 2යි ස්කන්ධය 8යි. එතකොට පුතේ මෙතනින් අපිට හම්බ වෙනවා 4න් 1යි කියලා. 4න් 1යි තියෙන ස්කන්ධය 4න් E බෙදීම මගේ 4න් 1යි කියලා එනවා. ඊට පස්සේ මෙතනින් බලුවාම 2 බෙදීම 4යි මෙතනින් එනවා පුතේ භාගයයි කියලා. E බෙදීම මගේ භාගයයි කියලා. අපි දන්නවා පුතේ දැන් එහෙනම් කොහොමද වෙන්න ඕනේ? E බෙදීමෙන් අඩු වෙද්දි තමයි අපගමනය අඩු වෙන්නේ. අරය වැඩි වෙන්නේ. ගමන් කරන වෘත්තයේ පතේ අරය වැඩි වෙන්නේ. අපි මේ කතා කරන්නේ මොකක්ද පුතේ එතකොට? ආරෝපිත අංශුවක් චුම්බක ක්ෂේත්‍රයක් තුලින් යද්දී හැරෙන වෘත්තයේ අරය ගැන. හැරෙන වෘත්තයේ අරය ගැන මේ කතා කරන්නේ. එතකොට පුතේ අපි දැන් දන්නවා E බෙදීමෙන් මගේ වැඩි වෙනවා නම් අපගමනය වැඩි. එහෙනම් කාගේද අපගමනය වැඩි වෙන්න ඕනි? අපගමනය වැඩිම වෙන්නේ E බෙදීමෙන් මගේ වැඩිම වෙච්ච H+ ගේ. එහෙනම් අපගමනය වැඩිම H+ වල. ඊට පස්සේ E බෙදීමෙන් මගේ වැඩි හීලියම් 2+ වල. ඊට පස්සේ E බෙදීමෙන් මගේ වැඩි O2- වල. ඔන්න තමයි පුතේ E බෙදීමෙන් මගේ එක අපගමනය වෙනස් වෙන්නේ. අපි පුතේ පන්තියේ මේ වගේ උදාහරණ ගොඩක් කරලා තියෙනවා. පාස් පේපර්ස් ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. අපේ පන්තිවල සහභාගී වෙච්ච දරුවන්ට ඒ ටික ආයෙ බලා ගන්න. අනිත් දරුවන් පේසුරු MCQ පොතේ තියෙන කෙටි ප්‍රශ්න ඔක්කොම උත්සාහ කරන්න. හැබැයි පොතේ තියෙන උත්තර ගොඩක් ඒවා වැරදි පොතේ. ඒ හින්දා ඔයාලා උත්සාහ කරලා මට ප්‍රශ්නයක් තිබ්බොත් මට කෙටි පරිවිඩයක් දාන්න මම පුළුවන් වෙච්ච වෙලාවක කාර්යවලින් නොවන වෙලාවක ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට පුතේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ කරන හැම කොටසකින්ම අදාළ කෙටි ප්‍රශ්න ටික පාස් පේපර්ස් වල ඉවර කරගන්න. ඊටු අවශ්‍ය ප්‍රශ්න ටික මම ගෲප් එකට එකතු කරන්නම්. එහෙනම් අපි ඊළඟට යමු
නියුට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණයට. නියුට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණයට. පුතේ මාතෘකාවක් දාන්න නියුට්‍රෝනය හඳුනා ගැනීම. නියුට්‍රෝනය හඳුනා ගැනීම. පුතේ එතකොට මේ නියුට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණය ඔයාලගේ විෂය නිර්දේශය තුළ නෑ. ඒකට පරීක්ෂණය මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. මම නිකන් දැනගන්න පරීක්ෂණය පෙන්වන්න සහ කියලා දෙන්නම්. නමුත් මේ පරීක්ෂණය ඔයාලගේ විෂය නිර්දේශය තුළ නෑ. අපි නිකන් මෙතන කරේ මොකක්ද කියන දේ සරල අදහසක් තියාගන්න එක විතරයි පුතේ කරන්න ඕනේ. එතකොට පුතේ නියුට්‍රෝනය හඳුනාගත්තේ ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා. ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා තමයි පුතේ නියුට්‍රෝනය හඳුනාගත්තේ. එතකොට පුතේ මේ නියුට්‍රෝනය හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී ජේම්ස් චැඩ්වික් කරේ ඇල්ෆා අංශු නියදියක් අරගෙන. මොනවාද පුතේ මේ දැන් ඇල්ෆා අංශු කියන්නේ? තාම ඔයාලා මේක දන්නේ නැහැ. කලින් පන්තිකේ දරුවෝ මේක දන්නව ඇති ඇල්ෆා බීටා ගාමා කියන්නේ මොනවද කියලා. මේ ලෝක විද්‍යාශීලීතාවය කරලා ඉවර දරුවෝ. දැන් මුලින්ම කරගෙන දරුවෝ තාම දන්නේ නැහැ ඇල්ෆා බීටා ගාමා කියන්නේ මොනවද කියලා. අපි පුතේ මේක ඊළඟ දවස් තමයි බලන්නේ ඇල්ෆා බීටා ගාමා කියන්නේ මොනවද කියලා. දැන් නිකන් හිතා ගන්න ඇල්ෆා කියන්නේ කිරණ જાතියක්. හරි ඇල්ෆා කියන කිරණ જાතියක් තියෙනවා පුතේ. එතකොට මේ ඇල්ෆා කියන කිරණ જાතිය බෙර්ලියන් තහඩුවකට විවර්ෂණය කරනවා. විවර්ෂණය. මොකක්ද පුතේ මේ වචනේ තේරුම විවර්ෂණය කියලා කියන්නේ? ඇල්ෆා කිරණ බෙර්ලියන් තහඩුවකට විවර්ෂණය කරනවා කියන්නේ පුතේ අපි හයියෙන් පහර දෙනවයි කියලායි කියන්නේ. ඇල්ෆා කිරණ වලින් හයියෙන් පහර දෙනවා. එතකොට පුතේ ඇල්ෆා කිරණ වලින් හයියෙන් පහර දුන්නාම නැත්නම් විවර්ෂණය කළාම මේ ඇල්ෆා කිරණය වලින් වැඩිලා පුතේ මෙතනින් අමුතු කිරණ જાතියක් පිට වෙනවා. අපි නොදන්න අමුතු කිරණ જાතියක් පිට වෙනවා. ඊට පස්සේ පුතේ මේ අමුතු කිරණ જાතිය පැරෆින් ඉදිතුලින් යවුවාම අපිට ගයික මාස්දෙන් ගණකයක් පාවිච්චි කරලා හඳුනා ගන්න පුළුවන් මොනවාද කියලා. මේ වචන වල බලන්න බගොතේ මම මේක ලබන සතිය හරියට පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ කියලා. එතකොට ඇල්ෆා කිරණ වලින් බෙර්ලියන් තහඩුවකට විවර්ෂණය කිරීමෙන් නියුට්‍රෝනය ජේම්ස් චැඩ්වික් විසින් හඳුනාගත්තයි කියන එක මතක තියාගන්න අපිට ඇති පුතේ අපේ සිලබස් එකට. එතකොට පුතේ මේ ගැන අපි වැඩිදුර කතා කරන ගමන සතියේ මේ පරීක්ෂණය ගැන පැහැදිලි කරලා ඉවර වෙලා අපි විකිරණශීලීතාවය කියන කොටසට ලබන සතියේ යනවා. ඔය ඇල්ෆා බීටා ගාමා කියන කොටස අපි ඊළඟ දවසේ යනවා. එතකොට පුතේ දැනට මතක තියාගන්න පුතු සටහන ලියන්න ඕනේ. ඔකට අදහස දාගන්න. ජේම්ස් චැඩ්වික් විසින් බෙර්ලියන් තහඩුවකට ඇල්ෆා කිරණ විවර්ෂණය කරලා තමයි නියුට්‍රෝනය හඳුනාගත්තේ. ඔය ටික මතක තියාගන්න ඇති පුතේ. එතකොට පුතේ මේක ඊළඟ දවසේ බලමු පරීක්ෂණය ආය පාරක් ඇඳලා මම පැහැදිලි කරන්න. අපි ගිය සතියේ කතා කරා මම ඔයාලට අවස්ථාවක පළවෙනි මුද්‍රාවේ 56 මතක තියෙන්න ඕනේ කියලා. ඒතර පළවෙනි මුද්‍රාවේ 56 මතක තියාගන්න. මම 18 වෙනි කාණ්ඩේ කෙටි ක්‍රමයක් කිව්වා පුතේ. 18 වෙනි කාණ්ඩෙත් මම කිව්වා හේ නේ ආ ක් සර් කියලා මතක තියාගන්නයි කියලා. හීලියම් නියෝන් ආගන් ක්‍රිප්ටන් ෂෙනන් රේඩන් මේ විදිහට 10 වෙනි කාණ්ඩේ මතක තියාගන්න ඕනේ. මේක අපි උච්ච වායු කියලා කිව්වා. මේවට කියන්නේ උච්ච වායු. අද පුතේ අපි පළවෙනි කාණ්ඩේ පාඩම් කර ගන්නවා. අද අපි පළවෙනි කාණ්ඩයේ මුල් ටික පාඩම් කර ගන්නවා. පුතේ වෙනම කොහේ පොතේ අන්තිමට හරි ආවර්තාවක දාලා මේක ලියා ගන්න, කෙටි ක්‍රමයෙන් ලියා ගන්න. පළවෙනි මුල් ටික 56 පාඩම් කරගත්තේ නැතුව ඔයාලට කවදාකවත් ඉහළ සාමාර්ථයකට යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඉහළ සාමාර්ථයකට යන්න අවශ්‍ය දරුවෝ, ඒ සාමාර්ථයකට යන්න අවශ්‍ය දරුවෝ අනිවාර්යයෙන්ම මේක හොඳට බලා ගන්න. මොකද මේ කෙටි ක්‍රමයෙන් තමයි පුතේ අපි කාවේ හැමදාම ඉහළම සාමාර්ථ ඉහළම රෑන්ක් අපිත් එක්ක ගොඩනගුනේ. ඔයාලත් ඉහළ රෑන්ක් එකට ගොඩනගෙන්න ඕන නම් මේ කියන වැඩ පිළිවෙල අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පුතේ. එතකොට පළවෙනි කාණ්ඩය මතක තියාගන්න. ලිසි සෝමේ පොට්ට රුබි සිප පැන්නා. ලිසි සෝමේ පොට්ට රුබි සිප පැන්නා. ලිසි ලිතියම්, සෝමේ සෝඩියම්, පොට්ට පොටෑසියම්, රුබි කියන්නේ පුතේ රුබීඩියම්.
සිප කියද්දි cesium, පැන්නා කියද්දි francium. Lithium, sodium, potassium, rubidium, cesium, francium. ඔය ටික ඉක්මනට ලියා ගන්න පුතේ. ලිසිසෝමේ, පොට්ට රුබි, සිප පැන්නා. Lithium, sodium, potassium, rubidium, cesium, francium. ඔය ටික ඉක්මනට ලියන්න පුතේ. Lithium, sodium, potassium, rubidium, cesium, francium. හරි. එතකොට පුතේ මේ ටික පාඩම් කරගන්න. මේ දක්වා කරලා තියෙන කොටස් හොඳට පාඩම් කරගන්න. මම දාලා තියෙන ෂෝට් නෝට් එක කියව ගන්න. ඒකේ ඔක්කොම විභාගයට අවශ්‍ය ටික කරුණු ටික විතරයි තියෙන්නේ. ඒක මතක තියාගත්තාම හොඳටම ඇති. ඊට අමතරව පාස් පේපර්ස් ඔක්කොම රචනා ප්‍රශ්න, ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න සහ MCQ ප්‍රශ්න ටික ඉවර කරගන්න පුතේ. මම පුළුවන් ප්‍රශ්න ඔයාලට දාන්නම් තව ඉස්සරහට ගෲප් එකට. ඔයාලා පුළුවන් තරම් වැඩ කරන්න පුතේ. හොඳ සාමාර්ථයක් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම දවස ගානම ඉහළ වැඩ ප්‍රමාණයක් කරන්න ඕනි. හොඳට වැඩ කරන කට්ටිය විතරයි ඉන්ජිනියරිං ෆැකල්ටි, මෙඩිසින් ෆැකල්ටි වලට යන්න හොඳ රිසල්ට්ස් අරගෙන හැකියාව ලබා ගන්න. ඒ හින්දා පුතේ අනිවාර්යයෙන්ම හොඳට වැඩ කරන්න. අපි ආයෙ වෙන දවසේ නියුට්‍රෝන හඳුනා ගැනීමේ පරීක්ෂණය සහ විකිරණශීලීතාවයේ කොටස් ටික ඉවර කරගමු. හොඳින් වැඩ කරගෙන කරගන්න. ආයුබෝවන්.